සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමු කොට ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් තෙමගුල සමරන මේ පින්බර වෙසක් සමයේ විශේෂ වෙසක් ධර්ම දේශනා මාලාවේ අද දේශනාවේ දායකත්වය දරන්නේ බණ්ඩාරවෙල පදිංචි පින්වත් කරුණා අත්තනායක මෑණියන්, චතුරිකා ජයංගනී දික්කේන මහත්මිය, සිනුර පුතා සහ ගයනු දියණිය යන ඒ පින්වතුන්ලා විසින් විශේෂයෙන්ම අප්‍රේල් 28 වන දින මියගිය ධනුෂ්ක ප්‍රේමතිලක පුතුණුවන්ට, නොවැම්බර් 30 දින මියගිය WK ප්‍රේමතිලක ස්වාමි පුරුෂයාට පින්පෙත් අනුමෝදන් කිරීමේ උතුම් අරමුණේ. ඔබ දන්නවා වෙසක් සදහම් දේශනා මාලාවේ අප ශ්‍රවණය කරන්නේ උතුම් රහතන් වහන්සේලා වදාළ ධර්මයන්. රහතන් වහන්සේලා කියලා කියන්නේ පින්වතුනේ අපේ බණ පොතේ වර්ණනා වෙනවා මේ විදිහට. තථාගත බුදුරජාණන් වහන්සේ වනාහි ඊතා දක්ෂ ලෙස මැණික් උපදැමීමට දන්නා මැණික් උපදමන ශිල්පියෙක් වැනිය. ශ්‍රී සද්ධර්මයේ වනාහි මැණික උපදමන ශිල්පයයි. ශ්‍රාවක සංඝරත්නයේ වනාහි බුදුරජාණන් වහන්සේ නම් වූ මැණික් උපදමන ශිල්පියා විසින් ශ්‍රී සද්ධර්මයේ නොමැති මැණික් උපදමන ශිල්පීන් මනාව උපමට්ටම් වූ දිලිසෙන මැණික් වැනිය කියලා. පින්වතුනේ, උපමට්ටම් වෙන්න නම් ඒ මැණිකක් වෙන්න ඕන. මැණික තමයි මැණික් උපදමන ශිල්පියා ළඟට ගිහිල්ලා උපමට්ටම් වෙන්නේ. සසරේ කරන ලද පින් ඇති, මහා ඥානයක් ඇති, මහා වීරියක් ඇති ඒ උතුම් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේම පින්බලයක් ඇතුව මැණික් වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් ඒ ශ්‍රී සද්ධර්මය ආසද්දී
ඒ නිකම්ම මැණික මනාව බැබලෙන ආකාරයෙන් ඔපමට්ටම් වෙනවා. අද අපි අහන්නේ එබඳු ඔපමට්ටම් වූ මැණිකක් බඳු උතුම් රහතන් වහන්සේ නමක් අපේ ජීවිතයේ අර්ථය උදෙසා දේශනා කළ ඉතාම ලස්සන ධර්මයක්. මේ රහතන් වහන්සේ ඔබ සමහර විට වැඩිය නම අහලා තියෙන රහතන් වහන්සේ නමක් නොවේ. මේ රහතන් වහන්සේගේ නම සිරිමන්ද මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් උපන් උතුම් ශ්‍රාවක පුත්‍ර රත්නය වන සිරිමන්ද මහරහතන් වහන්සේ වදාළ ධර්මයකුයි අද පින්වතුන්ලාට අහන්ට ලැබෙන්නේ. මේ ධර්මය ගාථාවෙන් තිබෙන්නේ. සිරිමන්ද මහරහතන් වහන්සේ කියන්නේ පින්වතුනේ සම්බුද්ධ ශාසනයේ ඉතා විශේෂ සිදුවීමක් නිසා අරහත්වේ සාක්ෂාත් කළ උතුම් මුනිවරයෙක්. සිරිමන්ද මහරහතන් වහන්සේ අරහත්වයට පෙර ගෞතම ශාසනයේ පැවිදි වෙලා උපසම්පදා ශික්ෂාවේ හික්මෙන කාලේ ඔබ අහලා ඇති උපසම්පදා ස්වාමීන් වහන්සේලා අඩමසකට වරක් පොහොය කර්ම කරනවා කියලා යමක්. ඒ පොහොය කර්මය කියලා කියන්නේ උපසම්පදා භික්ෂූන් විසින් කරන විශේෂ විනය කර්මයක්. මේ පොහොය කර්මයට සිරිමන්ද මහරහතන් වහන්සේ වැඩම කළා. මහත් වූ සඟරුවන මැද සිරිමන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නකොට මේ පොහොය කිරීමේ නිදානය දේශනා කරනවා කියලා යමක් තියෙනවා. ඒ නිදානය කියන එක පින්වතුන්ට තේරුම් ගන්නට මා කියන්න. ඒ නිදානයේ තිබෙන්නේ මෙහෙම දෙයක්. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට තියෙන ශික්ෂාපද එකින් එක කියන්ට පෙර නිදානයේ දේශන භික්ෂුව මෙහෙම කියනවා ආයස්මතුනි මම දැන් ශික්ෂාපද පවසද්දී ඒ ශික්ෂාපදවලින් යමක් ඔබ අතින් කැඩිලා තියෙනවා නම් ඡේදනය වෙලා තියෙනවා නම් මට ඔය සිල්පදී ඡේදනය වුණා කියලා ඔබ කියන්න ඕන. නොකියා ඉඳීමෙන් ආයස්මතුන් වහන්සේලා පිරිසිදුයි කියලා මන් දරා ගන්නවා. හැබැයි ආයස්මතුනි සම්පජාන මුසාවාදූකෝ පනායස්මන්තෝ අන්තරායිකෝ ධම්මෝ බුද්ධෝ භගවතා. දැන බොරු කීම නිවන් මගට අනතුරුදායකයි කියලායි බුදුරජාන් වහන්සේ වදාළේ. තස්මා සරමානේන භික්ඛුනා. ඒ නිසා පිරිසුදු වෙන්න කැමති භික්ෂුවක් නම් කවදාවත් තමන්ගේ වැරද්ද හංගගෙන ඉන්නේ විවෘත වෙනවා කියලා මේ කාරණේ නිධානය. සිල්පද පණවන්න පෙර දැන් ඔබ අහලා ඇති රතන සූත්‍රයේ එහෙම සංගරුවනේ ಗುಣ විස්තර කරනකොට කියනවා. කයින් වචනයෙන් යම් වැරද්දක් සිද්ධ වුණාට පස්සේ කයින් වචනයෙන් හෝ සිතින් වෙච්චි වැරද්ද සංගවගෙන ඉන්න බෑ මේ ශ්‍රාවක භික්ෂුවට. ඒක ශ්‍රාවක සංඝයා තුළ තිබෙන උතුම් මැණිකක් කියලා. මේ නිදානුද්දේශයේ දේශනා කරනකොටම සිරිමන්ද ස්වාමීන් වහන්සේගේ හිතේ විශාල ප්‍රීතියක් හටගත්තා. තමන්ගෙන් වැරද්දක් වුණාට පස්සේ මට මේ වැරද්ද වුණා කියලා පෙන්නන්නට ලෝකයා කැමති නැහැ. ලෝකෙ මිනිස්සු කැමති හොරාට වැරදි කරන්නට. හොරට වැරදි කරන ලෝකික තමන්ගෙන් වෙච්චි සුළු වැරද්ද පවා පවසන පිරිසක් නේද මේ සංඝ පිරිස කියලා සංගරුවන ගැන විශාල ප්‍රසාදයක් හටගත්තා. ඒ ප්‍රසාදයෙන්මයි පින්වතුනේ සිරිමන්ද ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ බවට පත් වුණේ. එහෙම මහා පින් තිබුණ සිරිමන්ද මහරහතන් වහන්සේ තමයි අද ඔබට අහන්න ලැබෙන මේ ධර්මයේ වදාලේ. බලන්න උන්වහන්සේ වදාළ ගාථා. මච්චුනාබ්බහතෝ ලෝකෝ ජරාය පරිවාරිතෝ තණ්හා සල්ලේන ඕතින්නෝ ඉච්ඡාධූපායිතෝ සදා. මච්චුනා අබ්බහතෝ ලෝකෝ මේ ලෝක සත්වයාට පහර දෙන්නේ මරණය විසිනුයි. ජරාය පරිවාරිතෝ
පිරිවරාගෙන සිටින්නේ ජරාවෙනුයි. තන්හා සල්ලේන ඕතින්නෝ මේ ලෝක සත්වයාගේ ජීවිතවල ඇදුන් දිදී ඇතුළට බැහැලා තියෙන හුල තන්හාවයි. ඉච්චා දුහු පායිතෝ සදා හැම තිස්සෙම දුන්දාන්නේ ආසා කරන දේවල් වලින්. මේ ලෝකේ ජීවත්වෙන සියලු සත්වයාට පොදු ධර්මතාවය. මේ ලෝක සත්වයාට පහර දෙන්නේ අන් කිසිවක් නොවේ පින්වතුනේ මරණයයි. මරණය විසින් ලෝක සත්වයාට පහර දෙනකොට ලෝක සත්වයා ඒ පහර කෑම ඉදිරියේ අන්ත අසරණයි. ඔබ දකිනවා මේ බිහිසුණු වසංගත රෝගය නිසා ඔබ දකින්න ඇති විදේශී රටවල ඇතැන් ගර්භණී මව්වරුන්ට මේ වසංගතය වැළඳිලා. තමන්ගේ දරු පැටියා ගැනත් හිත තමන් ගැනත් හිත ඒ අම්ම දහසකුත් පැතුම් පතනවා අනේ මට මොකුත් වෙන්න එපා කියලා. එසේ පතන අහිංසක අම්ම කෙනෙක් මෙලොව එළිය නොදුටු දරු පැටියෙක් කුස දරාගෙන මරණයෙන් පැහැර කාලා මේ ලෝකයේ අත්හැරලා යනවා. ලෝක සත්වයාට පහර දෙන්නේ මරණයයි. මේ ලෝක සත්වයා පිරිවරාගෙන ඉන්නේ ජරාවයි. ජරාව පිරිවරාගත්ත මරණයෙන් පහර කන මේ ලෝක සත්වයාගේ ජීවිත ඇතුළට බැහැලා තියෙනවා හුලක්. ඒ හුල තමයි තණ්හාව. තණ්හාව මුල් කරගත්ත තණ්හා හුලෙන් පහර කෑමට ලක්වුණ සත්වයා විඳින දුක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ තණ්හාව නිසා අපි කොච්චර පටලැවිල්ලක පටලැවෙනවද? මේ අර්ථ වදාලේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාත්. ඒ නිසා පින්වතුන් නුවණින් විමසමින් මේ අහන්න. බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද තණ්හාව නිසා පටලැවෙන්නේ? තණ්හම් පටිච්ච පරියේෂණ. තණ්හාව හටගත්තට පස්සේ යමක් කෙරෙහි තණ්හාව නිසා තණ්හාව හටගත්ත දේ සොයා යනවා කියන ප්‍රශ්නේ හටගන්නවා. ඊට පස්සේ තණ්හාව හටගත්ත දේ ගැන හොයනවා. පරියේෂණම් පටිච්ච ලාභෝ. හොයන්න පටන් ගත්තට පස්සේ ලැබීම කියන එක හටගන්නවා. ඊට පස්සේ මේ ලෝක සත්‍යය මැදි වෙනවා තණ්හාව හින්දා ලැබීම නොලැබීම කියන ප්‍රශ්නෙට. ඇතැම් දේවල් ගැන තණ්හාව හටගත්තට පස්සේ ඒක හොයාගෙන යනවා. හැබැයි තමන් පැතුූ විදිහට හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ නැති වුණාම ලෝක සත්‍යය නොලැබීමේ දුකෙන් පීඩාවට පත් වෙන්නේ නැද්ද? අතිශයින් පීඩාවට පත් වෙනවා. හැබැයි තණ්හාව දුරු කළ මුනිවරයාට තණ්හාව දුරු කර රහතන් වහන්සේට තණ්හාව නැති නිසා ලැබීම නොලැබීම කියන ප්‍රශ්නේ නැහැ. ලාභම් පටිච්ච විනිච්චයෝ. පරිේෂණය කරලා කෙනෙක් ලාභය ලැබුවට පස්සේ ලැබූ දේ නිසා ඒ ලැබුණු දේ ගැන විනිශ්චය කිරීමකට එනවා කියනවා. මේක මෙහෙම වටිනවා. අරකට වඩා මේක වටිනවා. මෙහෙම ඔහු විනිශ්චය කරන්න පටන් ගන්නවා. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. විනිශ්චය කරාට පස්සේ පින්වතුනේ ඒ විනිශ්චය කරන දේ ගැන චන්දරාගේ බැස ගන්නවා. බලන්න මේ ප්‍රශ්නේ යන දුර. අපේ ජීවිතවල මේවා වෙලා නැද්ද? අපි හිතමු ලස්සන මාලයක් දකිනවා. උගර මේ මාල විකුණන කඩේක ලස්සන මාලයක් තියෙනවා. දැක්කා. දැක්කම හටගත්ත තණ්හාව. තණ්හාව හටගත්තට පස්සේ ඒ මාලේ වුණ ගන්න යනවා. ගන්න ගියාම කියන ගාන වැඩි. ඊට පස්සේ හොයනවා. පරිේෂණ කර කර හොයනවා. ඒ මාලේ අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවද? සමහරට එතනින්ම අර මේ මාලේ විකුණන කෙනාව නොඒක් වචන කියලා මේක අඩු කරලා දෙන්න බැයිද? මේ ගානට දෙන්න බැයිද? අපි අනිවාර්යෙන් ගන්නවා. මෙහෙම හටගන්නේ නැද්ද? ඔන්න එහෙම Taman තණ්හාවෙන් බැඳිච්ච දේ හොයාගෙන යනකොට එක්ක ලැබෙනවා එක්ක නොලැබෙනවා. නොලැබුණොත් එහෙම අප්‍රමාණ දුකටපත් වෙනවා. ලැබුණොත් එහෙම ලබනට පස්සේ හටගන්නේ විනිශ්චය. දැන් කාන්තාවන් නම් මාල පළඳින්න ආසයි. තමන් මාලේ ගත්තට පස්සේ විනිශ්චය කර කර බලනවා.
අරයාගේ මාලට වඩා මගේ මාලේ ලස්සනයි. අරයාගේ මාලට වඩා මගේ මාලේ වටිනවා. අරයාගේ මාලට වඩා මගේ මාලේ අලුත්. ඒක හරි පෙනුමයි. ඒක විනිශ්චය කරනවා. විනිශ්චය කිරීම නිසා බලවත්ව චන්දරාගේ බැස ගන්නවා. අපි හිත විනිශ්චය කරද්දී ඒ විනිශ්චය කිරීමේදී හිතෙනවා මේක එච්චර වටින්නේ නැහැ කියලා. අන්න එතකොට අර චන්දරාගේ බැසගන්නේ. ඊට පස්සේ දුකක් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. චන්දරාගේ හැටගත්තට පස්සේ ඒ චන්දරාගේ හැටගත්තදී තමන්ගේ හිත තුළ තැම්පත් වෙනවා. අජ්ජෝසානං හිතේ බැස ගන්නවා. ඊට පස්සේ ඒක ගැනමයි හිතෙන්නේ. ඒක ගැනමයි හිතුවිලි එන්නේ. ඒ චන්දරාගේ නිසා. චන්දරාගේ හටගත්තදී අනේ මේක මට අහිමි වෙයිද? මේකට මොන හරි වෙයිද? කවුරු හරි ගනීද? ඒකම හිතෙන්න ගන්නවා. අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ. ඒ විදිහට යමක් හිත තුළ බැසගත්තට පස්සේ ආන්නේ හිතේ බැසගත්ත දේ තමයි මේක මගේ, මේක මටයි අයිති, මේක මම කියලා අල්ල ගන්නවා. පරිග්ගහම් පටිච්ච මච්චරිය. එසේ මම මගේ කියලා අල්ලගත්ත දේ ගැන හට ගන්නවා කිව්වා මසුරුකම. මසුරුකම කියලා කිව්වේ මේක මට හැර වෙන කෙනෙකුට පරිහරණය කරන්නට ලැබෙන්න එපා. මේක මට අහිමි වෙන්න එපා. තමන්ට එය අහිමි වෙනවා දකින්න අකමැති. තමන් හැර ඒක වෙන කෙනෙක් පරිහරණය කරනවා දකින්න අකමැති. ආන්නේ මසුරුකම හට ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම වටිනා මාලයක් තියෙන කෙනෙක් ඒ මාලය තමන් පරිහරණය කරන්නේත් මසුරුකමෙන්. ඒක විශේෂ උත්සවයකට මිසක් ඒක දාන්නේ. ඒක ආවට ගියාට හැම වෙලේම කාටවත් පේන්න තියන්නේ. මසුරුයි ඒ කෙරෙහි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මච්චරියම් පටිච්ච ආරක්කෝ. මසුරුකම හටගත්ත දේ කෙරෙහි තමයි කියනවා ඊළඟ අරුබුදේ හටගන්නේ මේක රැක ගන්න ඕන. මේක ආරක්ෂා කර ගන්න ඕන කියන ප්‍රශ්නේ. ආරක්ෂාදී කරනම් පටිච්ච මහණෙනි ආරක්ෂා කරගන්නවා කියන ප්‍රශ්නයට මැදි වුණාට පස්සේ ඒ හේතුවෙන් දණ්ඩාදාන දඬු ගන්නේය. සත්තාදාන ආයුධ ගන්නේය. කලහා විග්ගහා විවාද කලකෝලාහල රණ්ඩු සරුවල් විවාද ඇති කරගන්නේය. තුවන් පේසුඤ්ඤ මුසාවාදා. නුඹ තමයි කියලා තෝ කියලා බැනගන්නවා. කේලම් කියනවා. මුසාවාද ඇති වෙනවා. අනේකේ පාපක අකුසල ධම්මා සංවත්තಂತಿ. නොයේ පාපී අකුසල් හට ගන්නවා. තණ්හාවෙන් බැඳුණු දේ නිසා ආසාවෙන් හිත බැසගත්ත දේ නිසා මේ සත්‍යය විඳවන්නේ ඕන ওই විදිහට. ඉතින් සිරිමන්ද රහතන් වහන්සේ දේශනා කළා තණ්හා සල්ලේන ඕතින්නෝ මේ ලෝක සත්‍යයේ ජීවිතය තුළට කිඳා බැහැලා තියෙන්නේ තණ්හාව. තණ්හාවෙන් කිඳා බෙත් ලෝක සත්‍යයට තණ්හාව නිසාම ආසා කරන දේවල් චන්දරාගේ ඇති වුණු දේවල් හට ගන්නවා. ආන් ඒවාගෙන් තමයි දුම දාන්නේ. හැමතිස්සෙම දුන් දදා හිතමින් ඉන්නවා අපි චන්දරාගෙන් බැඳිච්ච දේවල් ගැන. මේ වෙනකොටත් හිතේ කැමැත්ත තියෙන දේවල් නිසා ඔබට දුමක් ඇති. අපි අඹදරුවෝ කෙරෙහි බැඳී ගිහිල්ලා. අපි ඥාති හිතයිසීන් කෙරෙහි බැඳී ගිහිල්ලා. අපි එකිනෙකා ප්‍රිය වශයෙන් බැඳී ගිහිල්ලා. ඒ බැඳී යාම නිසා දෙමව්පියොන්ට දරුවෝ කෙරෙහි මේ දවස්වල තියෙනවා. අනේ මේ විදිහට ගියොත් එහෙම ඉස්සරහට අපේ දරුවපටවුන්ට කන්න දෙන්නේ කොහොමද? දැන් ඉඳලා හිතනවා දුන් දානවා. මේ විදිහට ගියොත් එහෙම අපි කොහොමද ධනෙ හොයාගන්න රසාවක් කරගන්නේ? දැම්ම දුන් දානවා. මේ විදිහට විඳවන ජීවිතයක් අපිට තියෙනවා කියලා
රහතන් වහන්සේලා සත්‍ය දේශනා කළා. ඊළඟට වදාලා මච්චුනාබ්බහතෝලෝකෝ පරික්ඛිත්තෝ ජරායච හඤ්ඤතිනිච්ච මත්තානු පත්ත දණ්ඩෝව තක්කරෝ. මච්චුනා අබ්බහතෝ ලෝකෝ මේ ලෝක සත්වයාට පහර දෙන්නේ මරණය විසිනුයි. පරික්ඛිත්තෝ ජරායච මේ ලෝක සත්වයා වට කරලා තියන්නේ ජරාවෙනුයි. හඤ්ඤති නිච්ච මත්තානෝ පත්ත දණ්ඩෝව තක්කරෝ. දඬුවම් ලබන හොරෙක් වගේ හැම තිස්සේම ආසරණ වෙලා දුක් විඳිනවා අපේ ජීවිතේ. සංසාර ගමනට වැඩිච්ච අපේ ජීවිතේ දඬුවම් ලැබූ හොරු වගේ. අපි ලැබූ දඬුවම කුමක්ද පින්වතුනි? අපි ලැබූ දඬුවම සසරයි. අපි කරපු වැරද්ද මොකද්ද? සසරින් නිදහස් නොවීමයි. සසරින් නිදහස් නොවුණු අපට ඒ සංසාරයේ නම් වූ දඬුවම ලැබෙද්දී ඉපදීම නිසා හටගන්න දුක්ඛං කටළු, නාකිවීම හින්දා හටගන්න දුක්ඛං කටළු අපේ ජීවිතේට එනවා. ඊළඟට අපේ ජීවිතවලට ව්‍යාධිය නිසා හටගන්න දුක්ඛං කටළු. මේ ලෙඩවීම කියන එක නිසා ලෙඩ වුණාම විතරක් නෙවෙයි දුක එන්නේ. ලෙඩ වෙන්න පෙරම ලෙඩ වෙයිද කියලා දුක තියෙනවා. දැන් බලන්න. මෙකල මේ වසංගතයක් පැතිරෙනවා කියලා අප අහනකොට ඒ ඇසීම් මාත්‍රයෙන්ම අපි රැකෙන්න ඕනා කියලා හිතක් අපිට උපදිනවා. අපි රැකෙන්න ඕනා කියලා අපි ඉන්නකොට ඕන්න ආරංචි වෙනවා වේගින් පැතිරෙනවා. මේ අසවල් තැන 30කට පැතිරලා අසවල් තැන 40කට පැතිරලා ලෝකේ එක දවසේ මෙච්චර ගානකට පැතිරලා ඕන අහවල් රටේ මෙච්චරක් මැරිලා අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙනකොට ව්‍යාධියට පෙරම ලෙඩවීම මා කරා පැමිණෙයිදෝ කියලා බයක් හටගන්නේ නැද්ද? මේකම් කටළු. ඊළඟට මරණයෙන් උපදිනකම් කටළු. මරණ භීතිය. අද අපිට එච්චර බරට දැනුම් නැති වුණාට ඇමරිකාව, ඉතාලිය වගේ රටවල ඉන්නේ අහිංසක මිනිස්සු කොච්චර මරණ බයකින් ඉන්නවද? ගේක දොරක ජනේලයක් අරගන්න බැරුව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උපන් සත්‍යයට තියෙන වැසනේ අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය අමනාප පුද්ගලයන් හා අප්‍රිය අමනාප දේ සමග එක්වෙන්ට සිද්ධ වෙනවා. මේකත් දුකක්. මේකත් තියෙන්නේ සසර ගමනේ. අප්‍රිය අමනාප පුද්ගලයන්ව අපට මේ සසරේ යද්දී මුණ ගැහෙනවා. අපේ රටේ කාලයක් හිටියා. අපේ රටේ 30 අවුරුද්දක විතර කාලයක් ප්‍රභාකරන් කියලා අප්‍රිය අමනාප පුද්ගලෙක් ලෝක සත්වයා කෙරෙහි මේ අහිංසක මිනිසයා කෙරෙහි ප්‍රේමයක් ඇල්මක් මේ කරුණාවක් නැති කූර පුද්ගලෙක් හිටියා. අමුයේ මිනිස්සු ඝාතනය කළා. එතකොට මේ අප්‍රිය දේ සමග එක්වෙන්න සිද්ධ වුණේ සසර නිසා. මේ වෙනකොටත් ඉරාකයේ වගේ රටවල් වල ඉපදිලා අප්‍රිය අමනාප යුද්ධ කෝලාහල වලට මැදි වෙලා මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. මේ වෙද්දී මුළු මහත් ලෝකයේම අප්‍රිය අමනාප වූ දෙයකට ගොදුරු වෙලා පින්වතුන්ලාවත් අපි කවුරුත් කැමති නැහැ මෙබඳු වසංගතයකට. කොච්චර අකමැති වුණත් උපන්න නිසා, සසරේ යන නිසා අපිට මේකට මැදි වෙන්න වෙලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක තැනක, මහණෙනි දුප්පත් හිඟාකන එදා වේලවත් කණ්ඩ නැති අසරණ වෙච්ච මිනිස්සෙක්ව දකිද්දි ඔබ නිෂ්ඨාවකටපත් වෙන්න ඒකාන්තයෙන්ම මේ දීර්ඝ වූ සසර ගමනේ මාත් මේ හිඟන්නා වගේ දුකටපත් වෙලා ඉඳලා තියෙනවා කියන නිෂ්ඨාවට ඔබපත් වෙන්න. මොකද සසර එහෙම ගමනක්. ඒ ධර්මපරියායට අනුව අපට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ වගේ බිහිසුණු වසංගතයකින් අපි අද අසරණ වෙලා ඉන්නවා. පින්වතුනේ මේ වගේ බිහිසුණු වසංගත වලට
මේ සසර ගමනේ ඔබත් මාත් කොච්චර පත් වෙලා ඇද්ද? රෝග ව්‍යසන වලින් අපි කොච්චර දුකට පත් වෙලා ඇද්ද? හරියට අපි දඬුවම් ලැබපු හොරු වගේ අසරණ වෙලා. ඊළඟට පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය වූ අයගෙන් වෙන්වීමේ දුක මේ සසරේ යද්දී අපට මුණ ගැහෙනවා. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. අපි ගොඩාක් ආසයි අපේ ජීවිතවලට මේ දුක්ඛං කටළු නොපැමිණෙනවා නම් කියලා. නමුත් අප කොච්චර කැමති වුණත් ඒ දුක්ඛං කටළු අපේ ජීවිතේ කරා නොපැමිණ තිබෙන්නේ නැහැ. යමක් කැමති වෙනවාද එය නොලැබීමද දුකකි. මේකත් මේ සසර ගමනේ යනකොට අපට විඳවන්න තියෙන එකක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ හැම දෙයකටම මදි වෙන සත්‍යය ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ඇතිව අන්ත අසරණ වෙනවා. ඒක අපගේ සිරිමන්ද රහතන් වහන්සේ වදාළේ හරියට දඬුවම් ලබන හොරෙක් වගේ හැමතිස්සේම අසරණ වෙලා දුක් විඳිනවා. ආගච්ඡන්තග්ගි කන්දාව මච්චු ව්‍යාධි ජරාතයෝ පච්චුග්ගන්තුං බලං නත්ති ජවෝ නත්ති පලායිතුං. බලන්නේ අර්ථය ලස්සන. මරණයත් ලෙඩ දුකත් වයසට යෑමත් ජීවිතේ කරා එන්නේ මහා ගිනි කඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්නට බලයක් නැහැ. පලා යන්නට ජවයකුත් නැහැ. මරණය ලෙඩ දුක වයසට යෑම අපේ ජීවිත කරා එද්දී අපි අසරණයි. ඒක අවස්ථාවක ඒ කාලේ කෝසලය පාලනය කරපු කෝසලයේ අගරජු පසේනදී කෝසල රජුරෝ අපගේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට පැමිණුණා දවල් කාලේ. බුදුරජාණන් වහන්සේ අහනවා රජුරුවන්ගෙන් මහරජේ මුකෝ මේ අවේලාවේ මේ දහවලේ ස්වාමීනි අපි ඉතින් පෘථුවිය දිනපු රට රාජ්‍යවල අයිතිකාරයෝනේ. අපි රජවරුනේ. ස්වාමීනි අපිට හරියට වැඩ තියෙනවා. ඉතින් ওই වැඩපළවලට එහෙම යන ගමනේ මේ හරහා යන්න වෙච්ච නිසා ආවා කිව්වා. එතකොට රට රාජ්‍ය දිනාගත්තට පස්සේ අපි හිතනවා අපට ඔක්කොම හරි කියලා. මේ කොසල් රජුරෝ එහෙම හිතුවේ රටක් රාජ්‍යයක් දිනාගත්ත මහා ධනයක් ඇති රජෙක් නිසා. ආද එච්චර රජකම් කරන්න ඕනේ නෑනේ. අපි අන්තම් කාලා ඇඳලා ඉන්නවනම් අපි ඒත් හිතනවා අපට හරි කියලා. කොසල් රජුරෝ මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහරජය මම ඔබෙන් පැනයක් අහන්නම් ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. මහරජය විශ්වාස කටයුතු වචන ඇති ඔබේ රාජපුරුෂයෙක් ඔබ ළඟට දුවගෙන ඇවිල්ලා මෙහෙම කියනවා. මහරජය අපි හැමෝම විනාසයි. ආන්න උතුරු පැත්තේ ඉඳලා අහස උසට විශාල මහා කළුගල් පර්වතයක් මේ පැත්තට පෙරලීගෙන එනවා. කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. එතකොට රජුරවන්ට මොකද හිතෙන්නේ? උතුරු පැත්තෙන් නම් කළුගල පෙරලීගෙන එන්නේ. හරි මට ඉතින් දකුණට පැනලා බේරුණා කෙනෙක් කියලා හිතෙනවනේ. උතුරු පැත්තෙන් නම් අරුබුදේ එන්නේ අපට දකුණේ රැකවරණයක් තියෙනවා. දකුණෙමුත් රාජපුරුෂයෙක් ඇවිල්ලා කියනවා දේවයිනී දකුණු පැත්තෙමුත් මහා සුවිශාල පර්වතයක් එන්නේය. එතකොට ඉතුරු වෙනවා බටහිර නැගෙනහිර. බටහිර නැගෙනහිරනුත් ඒ වෙලේම රාජපුරුෂයෝ ඇවිල්ලා කියනවා දේවයිනී ඔබට හැකි දෙයක් කරන්නට මහා විනාශයක් මහා සුවිශාල පර්වත අපේ පැත්තට පෙරලීගෙන එයි. මෙහෙම කිව්වහම රජුරවන්ට හීන්දාඩිය දැම්මා. රජුරවන්ට තේරෙනවා තමන් රට රාජ්‍ය දිනුවාට තමන් මහා සේනා බලයකින් යුක්ත වුණාට තමන් මහා ධන බලයකින් යුක්ත වුණාට තමා මහා මහේශාක්‍ය වුණාට තමන්ට කිසිවකින් දැන් වැඩක් නැහැ. ඇයි ගැලවෙන්න බැරි බේරෙන්න බැරි සුවිශාල පර්වත හතර පැත්තෙන් ඉන්නේය. ගැලවී යන්නට දිශාවක් නැත්තේ. එතකොට රජුරවන්ට කියවෙනවා
ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ එබඳු සුවිශාල පර්වත මගේ ජීවිත කරා පැමිණියොත් එහෙම මට ධර්මයක් සිහි කරගන්නව හැර කුසලයක් සිහි කරගන්නව හැර පිනක දහමක යෙදෙනව හැර ස්වාමීනි වෙන නම් කරන්න දෙයක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේ තම මහරජය ආන්නේ වගේමයි ජරාවත් මරණයත් කියන මහා සුවිශාල පර්වත ඔබව යට කරගෙන යනවා. මහරජය රටරාජ්‍ය දිනූ රජෙක් විදිහට ජරා මරණ ඔබ යට කරගෙන යද්දී ඔබට මොකක්ද ගත හැකි ක්‍රියාමාර්ගය? පිංගුතුනේ එක භාග්‍යතුන් වහන්සේ කලින් උපමාව දේශනා කරලා මේ කාරණේ කියන හින්දා රජුරවන්ට තේරුණා. මොකද හතර පැත්තින් එන සුවිශාල පර්වත වලට මොනවා හරි කරලා බේරුණත් ජරා මරණ අප කරා පැමිණෙද්දී නම් අපට ජරා මරණ වලින් ගැලවිල්ලක් නැත්තේ. රජුරෝ කියනවා ස්වාමීනි මම රාජ්‍යයක් අයිති මහා රජෙක් විදිහට මට ඇත්තා ශ්‍රියපාබල කියන මහා සුවිශාල සේනා බලයක් තියෙනවා. ඔය සේනා බලයෙන් ස්වාමීනී ඕන සතුරු සේනාවක් මම මඩිනවා. හැබැයි ස්වාමීනී මට ජරා මරණත් එක්ක හටන් කරන්න නම් සේනා බලයෙන් බෑ. මේ කාලේ වෙනකොට ඔබ දකිනවා ඇමරිකාව රුසියාව වගේ යුද ශක්තියෙන් බලවත් රටවල් අසරණ වෙලා. මොකද ජරාව මරණය ව්‍යාධියට එරෙහිව අවිඔසවලා අවිවරින් පහර දීලා අපට බේරෙන්න බෑ. රජුරෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බොහෝ ධනස්කන්ධේ තියෙන කෙනෙක්. මගේ ධනය මේ මිහිපිටත් පොළොවේ යටත් නිදන් කරලා තියෙනවා. ඒ ධනයෙන් ස්වාමීනි මට සතුරු වෙන ඕන කෙනෙක්ව කප්පන් දීලා මගේ පැත්තට නම්ම ගන්න මට පුළුවන්. හැබැයි ස්වාමීනි ජරා මරණ මගේ කරා එනකොට මට ජරා මරණ ධන බලයෙන් ජරා මරණ වලින් මට ගැලවෙන්න බෑ කිව්වා. අද ගොඩාක් ධනවත් රටවල් පිංගුතුනි නුවණින් බලන්න මේවා. අද ගොඩාක් ධනවල් රටවල් ජරා මරණ ඉස්සරහා මේ ව්‍යාධි ඉස්සරහා අසරණ වෙලා. රජුරෝ මේ විදිහට කියාගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජරා මරණ මගේ ජීවිතේ කරා එද්දී ජරා මරණ මාව යට කරද්දී ධර්මයේ හැසිරෙනවා ඇරෙන්න කුසලයේ හැසිරෙනවා ඇරෙන්න පින් කරනවා ඇරෙන්න යහපතේ හැසිරෙනවා ඇරෙන්න ස්වාමීනි මට කරන්න දෙයක් නැත්තේය. ඒ නිසා මේ සිරිමන්ද තෙරුන්ගේ ගාථාව සිහි කරන්නට මරණයත් ලෙඩ දුකත් වයසට යෑමත් ඔබේ ජීවිතය කරා පැමිණෙන්නේ මහා ගිනි කඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්නට බලයක් නෑ. පලායන්ට ජවයකුත් නෑ. අමෝගං දිව සංකෛරා අපේන බහුකේනවා යං යං විජහතේ රත්තිං තදුනං තස්ස ජීවිතං. ඒ නිසා ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්නට හොඳ නෑ. ගෙවී යන හැම රාත්‍රියකින්ම ජීවිතේ කෙටි වෙලා යනවා. අපි යම් දවසක ඊටාම කුඩා කලලයක් විදිහට අම්මගේ කුසට ආවද ඒ කුසට ආපු දවසේ ඉඳලා ගෙවී යන හැම රාත්‍රියකින්ම පින්වතුනි අපේ ජීවිතේ කෙටි වුණා. අපිට මේ අර්ථය තේරෙන්නේ බුදු කෙනෙක් රහතන් වහන්සේලා දේශනා නොකරන්නට. මොකද අපි පුංචි කාලේ කලලේ කුසට ආවට පස්සේ අපට මතකයක් එන්නේ නැහැ මේ ආපු කලලය ජරා මරණ කරා යදී කියලා. ගත වෙන හැම රාත්‍රියකින්ම ජීවත් වෙන්න තියෙන දවසක් අහිමි වෙනවා කියලා අපට මතක් වෙන්නේ. අපි හිතන්නේ කුසට ආපු දරුවා දැන් මාසයයි 2යි 3යි 8යි මෝරලා අනේ එයා වැඩෙනවා අපට පේන්නේ එහෙම. නමුත් ඔබ දැකලා නැන්ද කුසට ආපු දරුවෝ රැයවල් කිහිපයක් ගෙවලා ඒ ගෙවුණු රාත්‍රිය කිහිපෙන් ජීවත් වෙන්න තියෙන සියලු ආයුෂය අහිමි කරලා
අම්මාගේ කුසේ සිට මෙලොව එළියවත් නොදැක එහෙම්ම කලුරිය කරනවා ඔබ දැකලා නැද්ද? දරුවෙක් ඉපදුනාට පස්සේ අපි ඒ දරුවා වෙනුවෙන් හිතනවා අනේ අපේ දරු පැටියා තාම නොදරුවා. දැන් එයා ලොකු වෙනවා. අපිට හිතෙන්නේ එයා ටික ටික ලොකු වෙනවා කියලා. නෑ මේ ගතවන්නේ ඔහුගේ ආයුෂයයි. පළවෙනි උපන්දිනේ සමරනකොට ඔය බටහිර ක්‍රමයට අනුව දැන් අපේ අය අතුරු වෙලා ඉන්නවා. ඔන්න පළවෙනි උපන්දිනේට කේක් එකක් ගෙනල්ලා එක ඉටිපන්දමක් පත්තු කරලා අර නොදරුවට කියලා ඒකට පිඹලා නිවවලා ඔන්න උපන්දිනේ සැමරුවා 1යි. දෙවනි උපන්දිනේට ඉටිපන්දම් 2යි. තුන්වෙනි උපන්දිනේට ඉටිපන්දම් 3යි. 10 වෙනි උපන්දිනේ වගේ යනකොට ඉටිපන්දම් 10යි. අපි හිතමු ওই විදිහට ওই ඉටිපන්දම් ගහලා සමරන සැමරිල්ල සතුටින් කරන්නේ උප්පරීම සතුටින් කරයි අපි 40 වගේ වෙනකන්. ඊට පස්සේ ඉටිපන්දම ගහන්නේ කර කියා ගන්නට දෙයක් නැතිකමටයි. අපි ජරා මරණ කරා යදෙනවා. හැබැයි මේ ජරා මරණ කරා යදෙන්නේ පිංගතුනේ 40න් පස්සේ නෙමෙයි. යම් දවසක අම්මගේ කුසේ අපි කලලේ විදිහට බිහි වුණාද එදා ඉඳලම අපි ජරා මරණ කරා යදෙනවා. මොහොතක්වත් නොනැවති. මොහොතක්වත් නොනැවති. එක ජාතක ධර්මයක තියෙනවා අර්ථයක් සිහි කරන්න කියනවා. ඔබ නැවතිලා හිටියට ආයුෂ ගෙවී යාම නවතින්නේ නැත. ඔබ නිදාගෙන හිටියට ගෙවී යන ආයුෂය නිදාගන්නේ නැත. ඔබ ගමන් කරගෙමින් ඉද්දී ඔබට වඩා වේගයෙන් ආයුෂය ගමන් කරන්නේය. ඔබ හිටගෙන හිටියත් ආයුෂය ගමන් කරන්නේය. ඔබ වාඩි වෙලා හිටියත් ආයුෂය ගමන් කරන්නේය. ආයුෂය ගමන් කරමින් අපි මේ කොහෙටද ඇදෙන්නේ? හැම රාත්‍රියකින්ම ජීවත් වෙන්න තියෙන කාලය වේගෙන් අඩු වෙනවා. අද දවස උදා වුණා දැම්මම පැය ගාණක් ගෙවිලා ගිහිල්ලා. ඔබ රෑ වෙනකොට රෑ වෙනකම් බලාගෙන ඉන්නවා මේ රූපවාහිනී ප්‍රවෘත්ති පටන් ගන්න වෙලාව ප්‍රධාන ප්‍රවෘත්ති තියෙන වෙලාව වෙනකම් ඔබ බලන් ඉන්නවා. අද රටේ තත්ත්වය මොකද්ද දන්නේ නැහැ කියලා බලන්න. අපි රෑ එළඹෙනකම් බලන් ඉන්නවා. හැබැයි රෑ එළඹෙන්නේ මොහොතින් මොහොත අපේ ජීවිතයේ ආයුෂ ටික ගෙවා දමලා. රෑ නිදා ගන්නවා කාලා කරලා. නිදාගෙන නින්දේදී අපි හිතන්නේ හෙට උදේ වෙද්දි මක් වෙලා තියෙද දන්නේ නැහැ මේ රටට මේ වසංගත රෝගයට මොනවා වෙලා තියෙද දන්නේ නැහැ කියලා ස්පියා ගන්නවා. පැය කීපයක් ඇවෑමින් රැය පහන් වෙන්නේ ඔබට ජීවත් වෙන්න තියෙන ආයුෂය අහිමි කරලා. මේ ආයුෂය ගත වෙන වේගයේ පින්වතුනේ භාග්‍යතුන් වහන්සේ උපමාවට වදාලා. භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි හරි දක්ෂ විදිහට ඊතල විදින්ට දක්ෂ දුනු ආයු 4 දෙනෙක් එක තැනකට ගෙන්නලා ඒ දුනුයට මෙහෙම කිව්වා. දැන් උඹලා 4 පැත්තට හැරියල්ලා. එතකොට මේ දක්ෂ දුනු ආයු 4 දෙනා හැරුණා සිව් දිශාවට උතුරට දකුණට නැගෙනහිරට බටහිරට. දැන් කියනවා මම දැන් අතින් සංඥා කරනකොට උඹලා දුනුදිය හොඳට ඇද ගන්න ඕන ඈතලට ඊතලේ විදින්න පුළුවන් විදිහට. ඉතින් සංඥාව කරනකොට ඊතල ඇද්දා. දුනුදිය ඇදලා දැන් ඊතලේ මුදා හරින්න සූදානම්. එක සංඥාවකින් එකම මොහොතේ මේ දුනු ආයු 4 දෙනා තමන්ගේ ඊතල සිව් දිසාවට ඈතට විද්දා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔතන එක්තරා පුරුෂයෙක් ඉන්නවා. ඔය පුරුෂයා දුවගෙන ගිහිල්ලා අර සිව් දිසාවට යන ඊතල 4 වේගෙන් දුවගෙන ගිහිල්ලා වැටෙන්න නොදී අල්ලන් ආවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කොහොමද මිනිහාගේ වේගය? එතකොට මේ භික්ෂුන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊතල 4ක් අල්ලන්න ඕනේ. ඒක ඊතලයක් විදිනකොට ස්වාමීනි ඒක පස්සේ පන්නගෙන ගිහිල්ලා ඒ ඊතලේ අල්ලගෙන ආවත් ඒ පමණකින් මිනිසයා දක්ෂයෙක්
ඊතල හතරක් එල්ලීම ගැන ස්වාමීනි කවර කතාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ ඊතල හතරම අල්ලන පුරුෂයාට යම් වේගයක් ඇද්ද ඊට වඩා වේගින් ඉරසඳ දෙක ගමන් කරන්නේය. ඉරහඳ දෙකට යම් වේගයක් ඇද්ද ඊට වඩා වේගින් ඉරහඳට අධිග්‍රහිත දෙවියෝ ගමන් කරන්නේය. ඉරහඳට අධිග්‍රහිත දෙවිවරුන්ට යම් වේගයක් ඇද්ද මහණෙනි ඊට වඩා වේගින් උපන් සත්වයාගේ ආයුෂය ගෙවී යන්නේය. ආයුෂය ගත වෙනවා පින්වතුනි. මේ අපි මේ නොයෙක් ප්‍රශ්නවලට මැදි වෙවි රැය ගත කරන්නේ. සමහර රාත්‍රිය සතුටින් ගත වෙනවා. සමහර රාත්‍රිය දුකසේ ගත වෙනවා. සමහර රාත්‍රිය හිතේ සතුටින් නිදියනවා. සමහර රාත්‍රිය හිතේ දුකින් නිදියනවා. මේ නොයෙක් විදිහට මේ ගත කරන හැම රැයකින්ම අපිට ජීවත් වෙන්න තියෙන ආයුෂයෙන් කොටසක් අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අර්ථය අපට දේශනා කළා. ඒ නිසා කවදාවත් මේ සිරිමන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා ටික ටික හෝ බහුලව හෝ දවස කිසි විදිහකින් හිස්ව නම් ගත කරන්න එපා. ඒ හිස්ව ගත කරන්න එපා කියලා කිව්වේ මොකද්ද? ටික ටික හෝ බහුලව හෝ මේ ජීවිතය කුසල් වැඩීමෙන් මගහැර ගන්නට එපා. බුදුරජුන්ගේ අනුශාසනාව සිහි කිරීමෙන් මගහැරව ගන්නට එපා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මගහැරව ගන්නට එපා. කුසල් මෙනෙහි කිරීමෙන් මගහැරව ගන්නට එපා. ජීවිතය හිස් වෙන්න දෙන්න එපා. අවසාන ගාථාව වදාලා චරතෝ තිට්ඨතෝ වාපි ආසීන සයනස්සවා උපේති චරිමාරත්ති නතේ කාලෝ පමජ්ජිතුන්ති. මේ අවවාදය මේ ධර්මය අහන සුපින්නතුල්ලා හැම දෙනාගේ සිත්වල රැව්දේවා. මොකද්ද මේ අර්ථය? ඇවිදින කොටත් හිටගෙන ඉන්න කොටත් ඉඳගෙන ඉන්න කොටත් නිදාගෙන ඉන්න කොටත් මේ කොතනත් අවසන් මොහොත පැමිණෙන්ට පුළුවනි. ඒ නිසා මේ පමානොවීමට කාලයයි. බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්ට ලැබිලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා මේ කාලේ ඔබ ප්‍රමාද වුණොත් ඒ අවාසනාවයි. ඒ නිසා මේ ලද සම්පත්තිය සිව් ඉරියව්වෙන් ඕනම ඉරියව්වක ඉද්දී ඔබට අහිමි වෙන්න පුළුවන්. මරණය ඔබ කරා පැමිණෙන්න පුළුවන්. අනිමිත්ත මනඤ්ඤාතං. මේ මනුස්සයාගේ ජීවිතයට මරණය පැමිණීම ගැන නිමිත්තක් නැත. මේ මනුස්සයාගේ ජීවිතයට මරණය එනවා කියන එකට නිමිති නැහැ. අහවල් වයසේදී තමයි මැරෙන්නේ, අහවල් වයසේදී නම් මැරෙන්නේ නැහැ කියලා නිමිත්තක් නැහැ. අහවල් විදිහටයි මැරෙන්නේ, අහවල් විදිහට නම් මැරෙන්නේ නැහැ කියලා නිමිත්තක් නැහැ. අහවල් ජාතියේ අය මැරෙන්නේ, අසවල් ජාතියේ අය නම් මැරෙන්නේ නැහැ කියලා ජාති බෙහෙදයක් නැහැ. අහවල් ආගමේ අය මැරෙන්නේ, අහවල් ආගමේ අය නම් මැරෙන්නේ නැහැ කියලා ආගම් බෙහෙදයක් නැහැ. අහවල් කුලයේ අය මැරෙන්නේ, අහවල් කුලයේ අය නම් මැරෙන්නේ නැහැ කියලා කුල බෙහෙදයක් මේක නැහැ. හැම දිනාගේ ජීවිතේට මරණය කියන එක පැමිණෙනවා කොයි වෙලේද දන්නේ. ඔබ අහලා නැද්ද මව් කුසේ ඉන්න දරුවෝ මැරුණා කියලා? ඒ කාලෙත් මැරෙනවා. ඔබ අහලා නැද්ද මේ අත දරුවෝ මැරුණා කියලා? ඒ වයසේදීම මැරෙනවා. ඔබ අහලා නැද්ද කෙලිසෙල්ලම් කරන දරුවෝ මැරුණා කියලා? ඒ වයසේදීම මැරෙනවා. ඊළඟට ඔබ දකින්නේ නැද්ද මේ භද්‍ර යෞවන වයසේ ඉන්න තරුණ ළමයි මේ මහපාරවල් වල සමහර විට මේ ගොඩාක් ක්‍රියානතුරු වෙනවා මේ මෝටර් සයිකල් නිසා. ඔබ දැකලා නැද්ද? ඒ වයසේදීත් මැරෙනවා. හැබැයි පින්වතුනි එකම එකක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. කොයි වයසේදී හෝ කොයි ආකාරයකින් හෝ කොයි යම්ම තැනකදී හෝ අපි අනිවාර්යයෙන් මැරෙනවා.
නොමෙරී නම් ඉන්නේ නැහැ. නහිසෝ උපක්කමෝ අත්ති කිසිම උපක්‍රමයක් නැහැ. යේන ජාතා උපන්නනං මේ ලෝකේ නමීරේ නොමෙරී හැමදාම ඉන්ට. ජරම්පී පත්වා මරණං නාකි වෙලා මැරිලා යනවා. ඒවන් දම්මාහි පානිනෝ මේ උපන්න සියලු සත්වයාගේ ධර්මතාවයයි. හැම දෙනාටම මේක සිද්ධ වෙන එක. ඒක උපමා කළේ හරියට භාග්‍යතුන් වහන්සේ යථාපි කුම්භකාරස්ස. කුම්භකාරය කියලා කිව්වේ මැටිවලින් වලං හදන කෙනා. අපි සිංහලෙන් කියන කුඹල්කාරයා. කතා මත්තික භාජන මැටි අනලා ඒ ඇනෝ මැටිවලින් ලස්සන මැටි භාජන ඔහු හදනෝ. ඔය මැටි භාජනේ හදලා තියන්නේ මැට්ටෙන් නිසා. ඕකේ උරුමයක් තියෙනවා. සබ්බේ බෙහෙදන පරියන්තා ඒ හැම එකම්ම බිඳිල යනවා. ඒ හැම එකම්ම බිඳිල යනවා. නොබිදී තියෙන්නේ මැටි භාජන. ඒවම් මච්චාන ජීවිතන් මනුස්සයගේ ජීවිතේ තාන්නේ වගේ මැරෙන ස්වභාවයෙන් යුක්ත ජීවිතයක් අපට ලැබිලා. මැරෙන ස්වභාවයෙන් යුක්ත ජීවිතේ පින්වතුනේ කොයියම්ම හෝ ඉරියව්වකින් මැරිලා යනවා. ඒ මරණේ නැහැටි හරි පුදුමයි. එක වරායක වැඩ කරන සේවක පිරිසක් මේ ජීවිතවලට මරණේ නැහැටි. වරායේ කටයුතු පිණිස උදෑසනම ඇඟිලි මුද්‍රාව තියලා ඇතුළට ගියා. ඒගොල්ලෝ සේවා කටයුතු කරලා ඔක්කොම අවසන් වෙලා එදා නැව්වලින් කන්ටේනර් ගෙනල්ලා බාන දවසක්. ඉතින් ඒ කටයුතු ඉවර කරලා සවස් කාලේ අය මේගොල්ලෝ එළියට එනවා. ඒ එනකොටත් ඇඟිලි මුද්‍රාව තියලා තමයි දොර අරගෙන එන්නේ. ඇඟිලි මුද්‍රාව තියලා ඇතුළට ගියපු එක්කෙනෙක් ආයෙ එනකොට නැහැ. එතකොට ඒ වරායේම තිබුණ සියලු ආරක්ෂිත කැමරා බලලා හොයලා තියෙනවා මෙයා කෝ කියලා හොයාගන්න බැරි වුණා. සෝදිසි කරලා බැලුවා හොයාගන්න බැරි වුණා. ඊට සතියකට හෝ දෙකකට පස්සේ මේ වරායේ බාපු බඩු මේ කන්ටේනර් ආයෙ උස්සනවා. ඒ උස්සන දවසේ එක සේවකයෙකුට ඇහිලා තියෙනවා කන්ටේනරයක් උස්සලා ගන්නකොට යමක් ටකස් ගාන හඩින් වැටෙනවා. අනේ ළඟට ගිහින් බලද්දී මීට සතියකට හෝ දෙකකට පෙර අතුරුදහන් වෙච්ච කෙනා කන්ටේනර් දෙකක් බාන වෙලාවේ මෙයා ඒ කන්ටේනර් දෙකකට මැදි වෙලා එහෙම්ම චප්ප වෙලා අපේ සමහරට නොදැනුවත් අපි ගෙවල් වල දොර ජනෙල් වහනකොට ওই දොර ජනෙල් වල හූණු අහුවෙලා ඒ හූණු චප්ප වෙලා මැරෙනවා. ගඳ ගහනකොට තමයි අපි දකින්නේ. ඒ දකිනකොට සමහරට කර වෙලා ඉන්නේ. ආන්නේ වගේ මේ මිනිස්සයා මැරිලා. ඒ නිසා ජීවිතේට ඕනම ඉරියව්වකින් ඕනම මොහොතක මරණය එන්න පුළුවන්. අපේ ජීවිත පින්වතුනේ මැටි භාජන වගේ. මේ මැටි භාජන තියෙන්න පුළුවන් වටින ඒවා, තියෙන්න පුළුවන් නොවටින ඒවා. නොවටිනා එකත් බින්දෙනවා, වටින එකත් බින්දෙනවා. ඒ වගේ මේ ලෝකයට මහා යහපතක් කරන්න පුළුවන් වටින චරිත ඉන්නවා. මැරිලා යනවා. මේ ලෝකේ මිනිස්සු ගෙවල් වල මේ කැලෙන්ඩර් වල ගහලා ගේ ලස්සන කරගන්න පාවිච්චි කරන රූපයක් තරම් ලස්සන රූප සෝභා තියෙන ස්ත්‍රී පුරුෂයෝ ඉන්නවා. ඒ රූප සෝභා තියෙන අයත් මැරිලා යනවා. මහා ධන සම්පත් තියෙන අය ඉන්නවා. මැරිලා යනවා. ප්‍රසිද්ධ වෙන අය ඉන්නවා. මැරිලා යනවා. හැම දිනාට මරණය උරුමයි. ඒ නිසා මේ සිරිමන්ද තෙරුන් වහන්සේ අපට වදාළේ මේ පමා නොවීමට කාලයයි කියලා. ඒ නිසා පින්වතුනි ප්‍රමාද වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළේ අජ්ජේව කිච්ඡං ආතප්පං. අදාදම කුසලයේ හැසිරීම පිණිස වීරිය කළ යුතුයි. කෝජඤ්ඤා මරණං සුවේ. මරණේ ඊළඟ මොහොතේද කියලා කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. අපිව මරණය කරා කැඳවන මාරයත් එක්ක ඔබත් මමත් අපි කවුරුත් ගිවිසුමක් ගහගෙන නැහැ. මං අහවල් දවසේ
අහවල් තප්පරේ වෙනකම් ඉන්නවා කියලා. අපි හැමෝම කරා ජීවිතේ මරණය පැමිණෙනවා. ඒ පැමිණෙන මොහොත අපි කිසි කෙනෙකුට කියන්න පුළුවන්කමක් නෑ. මේ අද මේ ඇසිල්ලේ අපි ඉන්නවා ඊළඟ ඇසිල්ලේ අපි ඉඳී කියලා අපට කියන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා පිංගතුනේ මේ ලද මොහොත අපතේ දාගන්න එපා. මේ ලද මොහොත ආශිර්වාදයක් කරගන්නට පිංගතුල්ලාට රැකී රක්ෂා ආදී කටයුතු තිබිලා කාර්ය බහුල හිටපු අය සමහරට අද මේ බණ අහන්නේ. ඒ කාර්ය බහුල පිංගතුල්ලාට අද ගෙයින් එළියට බහින්න විදිහක් නැහැ. බිහිසුණු වසංගතයක් මේ ලෝකෙ පැතිරෙනවා. ඒ නිසා ඔබට රජයේ නියෝගයක් විදිහට සෞඛ්‍ය අංශවල නියෝගයක් විදිහට අද ගෙදර ඉන්න වෙලා ප්‍රයෝජනෙට ගන්න මේක. නොපමාව ධර්මයේ හැසිරීම පිණිස ප්‍රයෝජනයට ගන්න නාන ප්‍රකාර වැඩකට නැතුව හිතුවිලි හිතින් එපා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොසල් රජුරවන්ට හිටියා එක්තරා අමාත්‍යවරයෙක්. මේ ඇමතියා තෙරුවන් සරණ ගියපු කෙනෙක්. මේ ඇමතියාව නොකළ වැරද්දකට කොසල් රජුරුව හිරබාරයට ගන්නවා. නොකළ වැරද්දකට වැරදි වැටහීමක් නිසා ඔහුව හිරේ දැම්මා. හිරේ දැම්මට පස්සේ හිරේ වැටිච්චි මිනිස්සයා සාමාන්‍යයෙන් කරන දෙයක් තියෙනවා. හිරේ වැටිච්ච කෙනා සාමාන්‍යයෙන් කරන්නේ අඹදරුවෝ ගැන හිත හූල්ලන එක. හිරේ දාපු කෙනාට සාප කර කර ඉන්න එක. මේ ඇමතිවරයා වගේ හිරේ ගියපු කෙනෙක් නම් කරයි අයියෝ මම මේ නොකළ වැරද්දකට මං හිරේ වැටුනේ මොකද්ද මේ මට වෙච්චි මේ කරදරේ. ආද කාලේ වගේ දුර්වල ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නම් කියයි අයියෝ තෙරුවන් සරණේ හැසිරෙන අපටමනේ මේ කරදර ඔක්කොම කඩාපාත් වෙන්නේ. නමුත් මේ ඇමතියා දක්ෂ වුණා. ඒ අමාත්‍යවරයා මේ නාන ප්‍රකාර විකාර හිතුවිලි ඔක්කොම අතහැරියා. ලාමක හිතුවිලි අත්හැරියා. ඔහු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කළා හිරගේ ඇතුලේ. ධර්මයේ හැසිරීම පිණිස ලැබිච්ච විවේකයක් වගේ සැලකුවා හිරගෙදර තමන්ට ලැබෙන දේ කාලා ධර්මයේ මෙනෙහි කරගෙන භාවනා කරගෙන ඔහු වාසය කරනකොට නොබෝ කලකින්ම වැඩි කාලයක් ගත වෙන්න පෙරම ඔහු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒ සෝතාපන්න වෙලා ඔහු සිපිරිගේ වාසය කරනකොට රජුරවන්ට තේරුණා නොකළ වැරද්දකට තමයි මොහු ඇතුළට දැම්මේ කියලා. එතකොට රජුරෝ රාජකීය නියෝගයකින් ඔහුව නිදහස් කරනවා. නිදහස ලැබුණාට පස්සේ ඔහුට මතක් වුණේ තමන්ගේ ශාස්තෘන් වහන්සේව. බුදුරජාණන් වහන්සේ ළඟට මේ අමාත්‍යවරයා සුවඳ මල් අරගෙන යනවා. අරගෙන ගිහිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ කියනවා මේ උපාසකය අපටත් ආරංචි වුණා ඔබට හරි කරදරයක වැටෙන්න උනා කියලා. හිරවිලෙන්ගෝ වැටෙන්න උනා කියලා. එතකොට අමාත්‍යවරයා හරි සතුටින් කියනවා ස්වාමීනි මට කරදරයක් නම් වුණා. හැබැයි ස්වාමීනි මං ඒ කරදරේ ප්‍රයෝජනවත් විදිහට හරවගත්තා. ඒ ප්‍රයෝජනවත් විදිහට හරවගත්ත නිසා ස්වාමීනි මම සිපිරිගේ ඇතුළේදීම සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. සාදු සාදු උපාසකේ යම් නුවණැත්තෙක් නුවණින් සලකා කටයුතු කළ යුතුද ඔබ ඒ විදිහටමයි කටයුතු කරලා තියෙන්නේ කියලා. ඒ නිසා පින්වතුනි මේ සිරිමන්ද මහරහත් මුනිදුන් අපට කියා දුන්න මේ උතුම් ගාථාරත්න ඔබ සිහි කරන්නට. ඒ වගේම ඒ උපාසකයා ඒ තෙරුවන් සරණේ පිහිටි අමාත්‍යවරයාගේ ජීවිතය ඔබ සිහි කරන්නට. මේ ගත වෙන කාලය නිකරුණේ ගත වෙන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා මා යලිත් සිහි කරනවා සිරිමන්ද මහරහතන් වහන්සේ අපට කියා දුන්න අන්තිම ගාථා දෙක
ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්නට හොඳ නෑ. ගෙවී යන හැම රාත්‍රියකින්ම ජීවිතය කෙටි වෙලා යනවා. ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ කොතැනක වුණත් අවසන් මොහොත පැමිණෙන්ට පුළුවන්. ඒ නිසා මේ පමානොවීමට කාලයයි. අප හැමට නොපමාව ධර්මී හැසිරීම පිණිස මේ උතුම් දහම් අවවාදය අප කෙරෙහි අනුකම්පාවෙන් සිදු කළ සිරිමන්ද රහත් මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අප රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුකොට අනුමෝදන් කරමු. අපි සියලු දෙවිවරුන්ට සක්දෙවිඳු ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ශ්‍රීමත් සුමන සමන් දෙව්රජුන් ප්‍රධාන පොළොවවාසී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින් අනුමෝදන් වන සියලු දෙවියෝ පින්වතුන් හැම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය, උපකාරය, රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත්මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍රෝත්තම ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ වෙසක් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් කරුණා අත්තනායක මහත්මියගේත් චතුරිකා ජයංගනි දික්කේන මහත්මියගේත් සිනුර පුතණුවන් සහ ගයනු දියණියගේත් නමින් මේ යන්ට යෙදුනා වූ 2019 අප්‍රේල් 28 වන දින මියගිය ධනුෂ්ක ප්‍රේමතිලක පුතණුවන්ට පින් අනුමෝදන් වෙත්වා. 2018 නොවැම්බර් 30 දින මියගිය WK ප්‍රේමතිලක ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන් හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් ලෝකයේ මියයන්ට යෙදුණු ලක්ෂ සංඛ්‍යාත සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වේ හැම කෙනෙක්ගේම පරලෝ ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. මේ දුක් විඳිමින් යන සංසාර ගමනින් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය පින්වත් කරුණා අත්තනායක මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සැලසෙත්වා. මුදියන්සේ මහත්මාට සහ ඩේසි මහත්මියට මේ පුණ්‍ය ආශිර්වාදයේ සැලසී නිදුක් නිරෝග සුව සැලසෙත්වා. ඒ වගේම කොරෝනා වෛරස් තත්ත්වය නිසා රෝගාවතුරව සිටින ලක්වාසී ලෝකවාසී හැම දෙනාටත් නිදුක් නිරෝග සුව සැලසෙත්වා. සියලු දෙනාට චිරජීවන සම්පන්නිය සැලසෙත්වා. සුවසේ ධර්මයේ හැසිරෙමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාග්ය උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කරුණා අත්තනායක මෑණියන්, චතුරිකා ජයංගනි දික්කේන මහත්මිය, සිනුර පුතණුවන්, ගයනු දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාට පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් නිදුක් නිරෝග සුව චිරජීවන සම්පන්නිය සියලු යහපත උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය මේ වගේ මේ වසංගත තත්ත්වයක තියෙද්දී පවා ශ්‍රද්ධා රූපවාහිනිය
බොහෝ දෙනෙකුට යහපත පිණිස පවත්වාගෙන යෑම උදෙසා මාසික ධර්මදාන දායකත්වයන් දරමින් උපකාර කරන ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට පින් අනුමෝදන්ව සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝග සුව සම්පන්නිය සැලසේවා. විශේෂයෙන්ම පින්වතුන් හැම දෙනාට අප සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. විශේෂයෙන් මේ කාලේ මේ පැතිරෙන බිහිසුණු වසංගත තත්වයෙන් සුපින්වතුන් කිසි කෙනෙකුගේ ජීවිතයට කරදරයක් පීඩාවක් රෝගී තත්ත්වයක් නොවෙත්වා. බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය හැම දිනාගේ ජීවිතවලට සැලසේවා. හැම දිනාට ගෞතම සාසනයේ මේ ලද කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබෙන කාලේ සුවසේ ධර්මයේ හැසිරෙන්නටම වාසනාව ලැබේවා කියලා අප සිත පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.